නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණයාමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණයමි. නමස්කාර වේවා සංගරුවනට සැමදා මහා සංඝ සරණයමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දෙනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ අපි මේ උතුම් ධර්ම දේශනාවේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජීවත් වෙද්දී බොහෝම වැදගත් එකක්. ඒ තමයි එකිනෙකා ඇසුරු කිරීම. එකිනෙකා ඇසුරු කරනකොට අපි මිනිසුන්ව මැනගෙන ඇසුරු කරන්නේ නේ. සාමාන්‍යයෙන් අපි මිනිස්යාව මැන ගන්නවාමයි. අහවලා හොඳයි, අහවලා නරකයි, අහවලා ගුණවත්, අහවලාගෙන ගති ගුණ හරිනේ. අසවලුන්ට වඩා අසවලු හොඳයි, අසවලුන්ට වඩා අසවලු නරකයි. මෙහෙම මැන ගන්නවා. එක එක්කෙනා එක එක විදිහට මැන ගන්නවා. මේ මැන ගැනීම තුළ තමයි සාමාන්‍යයෙන් අපි සමාජය තුළ ජීවිතේ ගොඩනගා ගන්නේ. අපි එතකොට ඇතැම් කෙනෙකුට අපේ ළඟට ගොඩාක් සමීප වෙන්න දෙනවා. ඇතැම් කෙනෙකු අපි එහෙම සමීප කරගන්නේ, අපි ඒව ඈත් කරනවා. ඇතැම් කෙනෙකුගේ වචන අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඇතැමගේ වචන අපි අහගෙන ඉන්නව ගණන් ගන්නෑ. ඇයි හේතුව? අපි මැනගෙන ඇසුරු කරනවා. මිනිස්සෙක්ව මැනගෙන ඇසුරු කරද්දී ඒකේ මිනුම් දඬු කරගන්න දේවල් වලට අනුව ඒ මිනිස්යාව මයින් ක්‍රමේ හරියන්නත් පුළුවන්. ඒ මිනිස්යාව මයින් ක්‍රමේ වරදින්නත් පුළුවන්. ඒ නිසා ජීවිතේ බොහෝම සැලකිල්ලෙන් කළ යුතු දෙයක් අනික් මිනිස්සෙක් ගැන තීරණය කිරීම. ඒක ආවාට ගියාට කරන්න පුළුවන් එක නෙවෙයි. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක අවස්ථාවක ආනන්ද මහතෙරුන් වහන්සේට ආනන්දය මේ මිනිස්යාව මයින්වා කියන එක සාමාන්‍ය කෙනෙකුට කරන්න පුළුවන් එක නෙවෙයි. මේ මිනිස්යාව මයින්නවා නම් හරියටම මයින්න පුළුවන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේට විතරයි කියලා. බලන්න, බුදුරජාණන් වහන්සේ විතරයි හරියට මැන ගැනීම කළේ. ඒකට හේතුව භාග්‍යතුන් වහන්සේට මේ සත්‍යයේ අභ්‍යන්තරේ දකින්න ඥානය තිබුණු නිසා. ඉතින් අද මේ ඉගෙන ගන්න ධර්මය සාමාන්‍ය සමාජයේ ජීවත් වෙනකොට ඔබට එකිනෙකා ඇසුරු කර කර වාසය කරද්දී ගොඩාක් උපකාර වෙයි. අද ඉගෙන ගන්න ජාතක පුතේ නම කාසාව ජාතකය. කාසාව කියලා කිව්වේ කසාවත, සිවුර. සිවුරක් කසාවතක් මුල් කරගෙන තමයි මේ ජාතක පුවත දිගහැරෙන්නේ. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ පින්වත් බුත්සඳ වැත්තෑවේ මහත්මයා. එතුමාගේ ආදරණීය මෑණියන් වන මහනුවර පදිංචි දික්කුඹුරගේ ජයන්තා වැත්තෑවේ සිල් මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරන අදහසිනුයි අද ධර්ම දානය සිද්ධ කරන්නේ. ඉතින් අපි ආරම්භයේදීම මේ මහනුවර පදිංචි පින්වත් දික්කුඹුරගේ ජයන්තා වැත්තෑවේ සිල් මෑණියන්ට තමන් වහන්සේ පුරුදු කරන මේ සිල් ගුණදන් කිසිම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ දියුණු කර ගැනීම පිණිසත් මේ ගෞතම ශාසනයේ ධර්මාවබෝධයෙන් සැනසීම පිණිසත්
නිදුක් නිරෝග සුව සම්පන්නිය දීර්ඝායුෂ සම්පන්නිය පිණිසත් වාසනාව ලැබේවා කියන අදහසින් සෙත් ප්‍රාර්ථනා කරමින්ම මේ ධර්ම කතාව ආරම්භ කරමු. කාසාව ජාතකය ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ ඉද්දී. හැබැයි මේ කාසාව ජාතකයට පසුබිම් සිදුවීම වුණේ සැවැත් නුවර නෙමෙයි. ඒක උනේ රජගහ. රජගහ නුවර අපේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේ එක කාලෙක 500ක් භික්ෂුන් වහන්සේලාත් එක්ක වැඩ වාසය කළා. ඔය කාලවකවානු වෙද්දී දේවදත්ත සංඝ බෙහෙදේ කරලා දේවදත්තත් ඔය රජගහ නුවර ළඟටම වෙන්න තැනක දේවදත්තගේ පන්සලක් හදාගෙන දේවදත්තට පක්ෂපාතී භික්ෂුන් වහන්සේලා පිරිසක් එක්ක ඉන්නවා. එතකොට රජගහ නුවර මිනිස්සු ඒ කාලේ කොටසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන පැහැදිමින් හිටියා. කොටසක් දේවදත්ත ගැන විශේෂ පැහැදිමිකින් යුක්තව හිටියා. හැබැයි මේ මිනිස්සු ඔක්කොම ඉතින් සමගි සම්පන්නව මිනිසුන්ගේ කටයුතු කරගෙන ඉන්නවා. නමුත් මිනිස්සු කොටස් දෙකකට බෙදිලා. ඔය අතරේ මිනිසුන්ට හිතුණා සම්මාදන් වෙලා දානයක් ටිකක් ලොකුවට කරන්න. සම්මාදන් වෙලා කියලා කියන්නේ මිනිස්සු එකිනෙකා මේ ඔක්කොම එකතු වෙලා දෙන දානෙට. දැන් පින්වතුන්ලාට මතක ඇති ඔය දැනුත් එහෙම කරනවා ඇති ගම්වල එහෙමනම් දානමාන දෙන්න කලින් සම්මාදම යනවා කියලා එකක් කරන්නේ. සම්මාදමේ දානේ දෙන පිරිස යනවා ගයක් ගාන යනවා. ගිහිල්ලා ඉතින් ඔය හාල් පොල් තෙල් නොඑක් දේ එකතු කරගන්නේ. ඉතින් මෙහෙම සම්මාදන් වෙලා දානයක් මේ මිනිස්සු සංවිධානය කළා. සංවිධානය කරලා එකිනෙකා අතරට යනකොට හොඳ ධනවත් වෙලින්දු පිරිසක් මැද්දටත් මේ මිනිස්සු සම්මාදමේ ගියා. ඒ මිනිස්සු ඒ වෙලින්දු ටික සම්මාදමේ ගියපු මිනිස්සුන්ට වටින වස්ත්‍රයක් දුන්නා. එහෙනම් ඔහෙලගේ දානෙට මේ වස්ත්‍ර එකතු කරගන්නට මේ වස්ත්‍ර ඉතින් ඔහෙලා සතුටු භික්ෂුන් වහන්සේ නමකට සිවුරක් කරගන්නට පූජා කරන්න කිව්වා. එතකොට මේ මිනිස්සු මේ වටින වස්ත්‍ර මේක ගොඩාක් වටින ලක්ෂයක් වගේ අගන හොඳ වස්ත්‍රයක්. මේ වස්ත්‍රයෙන් මිනිස්සු හොඳ ලස්සන සිවුරක් කළා. සිවුර කරවන්න එපැයි කඩ කපලා පිළිවෙලකට සිවුරක් කළා. සිවුර කරලා හිට දැන් තියෙන්නේ එක වස්ත්‍රය එක සිවුරයි. මේ සිවුර කාටද පූජා කරන්නේ? දැන් ඔන්න කතිකාවතක්. මේ කතාවෙද්දී කොටසක් කියනවා අපි මේ සිවුර පූජා කරමු අපේ ධර්ම සේනාධිපතින් වහන්සේට සාරිපුත්ත මහරහතන් වහන්සේට. ඒ උත්තමයාට තමයි මේ සිවුර සුදුසු. එතකොට කොටස විරුද්ධ වුණා. නෑ මේ සිවුර අපි පූජා කරමු අපේ ආර්ය වූ දේවදත්තයන්ට. ඔහුට තමයි මේක සුදුසු. දැන් මෙතන මහ වාදයක් හටගත්තා. සිවුර කාට දෙමුද කියලා දැන් වාදේ. වාදය ඡන්දයකට පෙරළුණා. දැන් ඔන්නේ ඡන්දයක් තියෙනවා කොටසක් සාරිපුත්ත මහරහතන් වහන්සේට සිවුර දිය යුතුයි කියලා ඡන්දෙ දෙනවා. අනික් කොටස දේවදත්තට සිවුර දිය යුතුයි කියලා ඡන්දෙ දෙනවා. මේකෙන් දේවදත්ත දිනුවනේ. ඡන්දෙ දිනුවා දේවදත්ත. දේවදත්තට සිවුර දෙන්න සිද්ධ වුණා. දේවදත්ත ඒ කාලේ ඔය සිවුර පොරවගෙන දැන් දේවදත්තට සිවුර හම්බුණා. ඊට පස්සේ දේවදත්ත මේ සිවුර පොරවගෙන දායක පවුලක් ගාන යනවා කියන ඒ කාලේ ඇවිදගෙන. අර සිවුර පේන්න. ඒක දේවදත්ත කියලා කියන්නේ කොහොම ලාමක ආසාවලින් යුක්ත වෙච්ච කෙනෙක්. ඒ ලාමක ආසාව තව තවත් වැඩි වුණා මේ සිවුර නිසා. පිඟුතුනේ මේ හේතු කාරණේ මුල් කරගෙන ගොඩාක් ජනයා අතරේ දේවදත්ත කෙරෙහි විශේෂ පහන් බවක් හටගත්තා. දේවදත්ත ඒ කාලේ හරියට ජනයා අතරේ ප්‍රසිද්ධ වුණා. හේතුව මොකද්ද? මිනිස්සු මයින් මිනුම් දණ්ඩ. බුදුරජාණන් වහන්සේ මේ මිනුම් දණ්ඩ ගැන හරි ලස්සනට දේශනා කළා එක අවස්ථාවක. ඇතැම්මු මේ මිනිස්යව මයින්නවා කියනවා රූපය මිනුම් දණ්ඩ කොට රූපයෙන්ම මයින්නවා.
බාහිරට පේන දේ රූපය කියලා කිව්වෙ මොකද්ද? බාහිරට පේන දේ. අඳින පිළිවෙල, ඇවිදින පිළිවෙල, ඉන්න පිළිවෙල මේක මුල් කරගන්නවා. මේක මුල් කරගෙන බාහිර රූපේම මුල් කරගෙන සියල්ල තීරණය කරනවා. ඒකට තමයි කියන්නේ රූපෙන් මයින්නවා. බාහිරට පේන විදිහ. බාහිරට පේන විදිහ මුල් කරගෙන අපි මිනිස්සු මයින්නවද නැද්ද? මයින්නවා. අපි මැනගන්නකොට අපි කියනවා අපි දැක්කත් ඇති කියනවා සමහරව. ඇතැම්මු ගැන අපි කියනවා මට නම් පේන්න බෑනේ කියනවා. රූපයෙන්. බාහිරට පේන විදිහෙන් අපි මැනගැනීම් කරනවා. එක එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ශබ්දය මිනුම් දණ්ඩකොට හඬ කෙරෙහි පැහැදීම ඇති කරගන්නවා. එතකොට එයාගේ මැනීම සම්පූර්ණයෙන්ම තියෙන්නේ ශබ්දය. එයාගේ එක්ක කටහඬ, එක්ක කතා කරන පිළිවෙල, කතා කරන්න පාවිච්චි කරන වචන ඒක මුල් කරගන්නවා. ඊළඟට එයා සම්බන්ධයෙන් නැගී තියෙන ගෝසාව ඒකත් මුල් කරගන්නවා. එයා සම්බන්ධයෙන් අනිත් අය කියන්නේ මොකද්ද? ඒක මුල් කරගෙනත් අපි මයින්නවා. එහෙම මැනගැනීමක් මේ සමාජ ජීවිතයේදී අපට නැද්ද? ඒකත් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇතැම් වූ මනින්නේ රූක්ෂ චර්යාව. රූක්ෂ චර්යාව මිනුම් දණ්ඩ කරගන්නවා. ඒකෙන් මයින්නවා. විශේෂයෙන් භික්ෂුන් මයිද්දි ඕක මූලික කාරණාවක් කරගන්න ඕනේ රූක්ෂ ප්‍රතිපදාව. ඉන්න තැන පොරවන සිවුර දන් වළඳන විදිහ ඒක මූලික කරගන්න ඕනේ. දැන් අර හරියට තියෙනවනේ මිනිස්සු අපි හිතමු යම් භික්ෂුන් වහන්සේ නමක් මේ ටිකක් හොඳ විහාරයක ඉන්නවනම් මිනිස්සු තීරණය කරනවා ඔය හොඳ විහාරයක ඉන්නවා කියන්නේ ලාභ සත්කාර වලට අහු වෙලානේ. මිනිස්සු තීරණය කරලා. ලාභ සත්කාර කියලා කියන්නේ ඇඟක් ගෙනල්ලා ලවන්න පුළුවන් එකක් නෙමෙයි. ලාභ සත්කාර වලට හිතින් බැඳෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කළේ සුදු හඳුන් වලින් කරපු කුටියක. පුදුම වටින කුටියක්. වටිනාකම ගත්තොත් එහෙම ඒකේ වටිනාකම මිල කරන්න බැරි තරම්. ඒ තරම් අගනා කුටියක බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ. ඒ කුටිය කෙරෙව්වේ රන් කහවණු බිම අතුරා ඉඩමක් මිලට ගත්ත මහා දහනපතියා. අනාථපිණ්ඩික සිටුවරයා. එතකොට බුදුරජාණන් වහන්සේ සුගන්ධ කුටියේ වැඩ හිටියේ ලාභ සත්කාර වලට එල්ලද? බුදුරජාණන් වහන්සේට මේ සුගන්ධ කුටියවත් රුක්සෙවණක්වත් වෙනසක් උන්නේ. බුදුරජාණන් වහන්සේ පරම නික්ලේශී සිතින් නිදහසේ වැඩ හිටියා. අපි බණ පොත්වල තියෙනවා භාග්‍යතුන් වහන්සේ රුක්සෙවණක සැතපී රුක්සෙවණින් නැගිට යද්දී හෝ සුගන්ධ කුටියේ සැතපී සුගන්ධ කුටියෙන් නැගිට යද්දී හෝ කිසිදු වෙනසක් නැත කියලා. දෙකම එකයි. ඒ තමයි අපි සරණ ගියපු අපේ ශාස්ත්‍රුන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ඒ විදිහට ප්‍රතිපදාවේ හැසිරෙනකොට ඇතැම් වූ ඕන තරම් ඉන්න ඇති ශ්‍රමණ ගෞතමයෝ ලාභ සත්කාර වලට අහු වෙලා. ඒකනේ ඔය ගොඩ ගහගෙන නැත්තම් මේ ඕවා අතහැරියා නම් ශ්‍රමණ බවත් ගෞතමයන්ට ඉන්න පුළුවන් ගහක් යටට වෙලා. එහෙම කියන ඉන්න ඇති. එතකොට ඒකට පහදින අයත් ඉන්න නැතුව ඇද්ද? ඒකට පහදින අයත් ඉන්න ඇති. ඇයි හේතුව කෙනෙක් රූක්ෂ ප්‍රතිපදාව මූලික මිනුම් දණ්ඩ බවට පත් කරගන්නවා. හොඳ සිවුරක් පෙරවුවොත් අපහදිනවා. හොඳ මේ කුටියක සෙනසුනක වාසය කළොත් එහෙම ඒ අපහදිනවා. එයා රූක්ෂ ප්‍රතිපදාව මුල් කරගන්නවා. ඇතැම් කෙනෙක් රූක්ෂ ප්‍රතිපදාවට අකමැති. එයා රූක්ෂ ප්‍රතිපදාව නැතිකොට පහදිනවා. ඉතින් මේ විදිහට මැනගන්න තැනක් තියෙනවා. විශේෂයෙන් භික්ෂුන් මනිද්දී ඕක මිනිස්සු තුල සාමාන්‍යයෙන්ම තියෙන එකක්මයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඇතැමින් ධර්මය මිනුම් දණ්ඩ කරගන්නවා. ධර්මය මයින්නේ කොමකින්ද? ධර්මයේ. එයා කතා කරන වචන ධර්මානුකූලද? එයාගේ කායික ක්‍රියා ධර්මානුකූලද? එයාගේ සිතුම් පැතුම් ධර්මානුකූලද? ආන් එතන බලනවා. එතකොට මේ මයින ආකාර හතරක් පින්වතුනි. රූපයෙන් මයින්නේ, ශබ්දයෙන් මයින්නේ, රූක්ෂ ප්‍රතිපදාවෙන් මයින්නේය. ඊළඟට ධර්මයෙන් මනින්නේය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම්කිසි කෙනෙක් රූපය මිනුම් දණ්ඩ කරගත්තොත්
ඒ රූපේ මිනුම් දණ්ඩ කරගත්ත කෙනා සම්පූර්ණයෙන් පුද්ගලයා මැනීමට මුල් කරගත්තේ තමන්ගේ චන්දරාගේ. එයාගේ හිත පහදින රූපයක් තියෙන කෙනෙක් නම් පහදිනවා. හරි හොඳ කෙනෙක්, හරි ලස්සන කෙනෙක්, හරි වැදගත් කෙනෙක්, හරි පිළිවෙල කෙනෙක් කියලා. එයා බාහිර රූපයම මුල් කරගෙන මයින්න පටන් ගත්තා. චන්දරාග වසූපේතා. එයා චන්දරාගේ වසඟයට ගියපු කෙනෙක්. එයාට සත්පුරුෂයා අසත්පුරුෂයා හඳුනන්න බෑ කියනවා. ඇයි? සත්පුරුෂයා අසත්පුරුෂයා බාහිර රූපයෙන් හොයාගන්නට බැරිය. දැන් බලන්න දේවදත්ත හිටියෙත් සිවුරක් පොරවගෙන. සාරිපුත්ත මහරහතන් වහන්සේ හිටියෙත් සිවුරක් පොරවගෙන. දේවදත්ත කියලා කියන්නේ හරි මේ ලස්සන රූපයක් තිබුණු කෙනෙක්. මොකද මේ රාජ පරම්පරාවේ කෙනෙක්. යශෝදරා අරහත් උත්තමාවියගේ සහෝදරයා. රූපේ ලස්සනයි. රූපේ ලස්සන නිසා සිවුර පෙරවුවට පස්සේ හරි අමුතු ලස්සනක් තියෙන්නේ නැති. එතකොට දේවදත්ත හැඩට හිටියා. බාහිරින් බලපු අය අපේ දේවදත්තයන් වහන්සේගේ තියෙන තේජාන්විත බව කියලා ඔකට අහුවෙලා යන්නේ නැති. එතකොට එයා මිනුම් දණ්ඩ කරගත්තේ බාහිර දේ නම් බාහිර විතරයි පේන්නේ. කොහොමද හොයාගන්නේ? රූපෙන් බලලා. සාරිපුත්ත මහරහතන් වහන්සේත් සිවුරක් පොරවගෙන වඩිනවා. දේවදත්තත් සිවුරක් පොරවගෙන එනවා. හොයන්න බෑ වෙනසක්. වර්තමානයේ අරුබුදේ ලොකුවට නැද්ද? කොච්චර තියෙනවද? සිවුරක් ගත දවටාගෙන මේ මිනිස්සයා ඉදිරියට ගුණයක් තියෙන කෙනෙකුත් වෙනවා, ගුණයක් අහලක නැති කෙනෙකුත් වෙනවා. මිනිස්සුන්ට හොයන්න බෑ. සිවුරක් ගත දවටාගෙන මේ මිනිස්සයාව මුලාවේ හෙළන කෙනාත් වෙනවා, මේ මිනිස්සයාට සත්‍ය පෙන්වන කෙනාත් වෙනවා. හොයන්න බෑ. පරිබාහිරෙන් නම් හොයන්න බෑ. පරිබාහිරෙන් හොයන්න ගියොත් පට ලැබෙනවා. පට ලැබිලා බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කළා හරි ලස්සනට අම්බ සූත්‍රයේදී. එතෙන් අඹ ಜಾති තියෙනවා කියනවා. ඒ අඹේ එළියට බලපුවම පේනවා ඉදිලා වගේ. ඉතින් මිනිස්සු හිතනවා ඉදිච්ච අඹයක් නෝමයි කියලා. මේක කපලා බලනවා. කපලා බැලින්නම් මේක අමුමාමුයි. එහෙම අඹ හම්බ වෙලා නැද්ද? සමහර අඹ එළියට නිකන් ඉදුණා වගේ හොඳට පාට ගැහිලා තියෙනවා. කපලා බලපුවම මේක සම්පූර්ණ අමුයි. ඇතැන් අඹ ಜಾති තියෙනවා එළියට පේන්නේ සනිකර අමු අඹයක් වගේ. කෙනෙක් කපලා බලනවා. කපලා බැලෙද්දි මේක ඉදිලා. එහෙම අඹ හම්බෙලා නැද්ද? ඊළඟට සමහර අඹ තියෙනවා. ඒ අඹේ එළියට පේන්නේ ඉදිලා වගේ. ඇත්තට මේක ඉදිලා. සමහර අඹ තියෙනවා එළියට පේන්නේ අමුයි වගේ. ඇත්තටම ඒක අමුයි. ඔය අඹ ಜಾති හතරම මං හිතනවා පිංගුතුලාට මුණ ගැහිලා ඇති කියලා. සමහරවිට අපි කඩෙන් අරන් යනවා අර අඹ තෝරලා අල්ලලා බලලා මේවා ඉදිලා කියලා. අරන් කියලා බලනකොට ඒවා අමුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඕන්න ඔය වගේ ඇතැම්මු ඉන්නවා. බාහිරට බලපුවම හරි හැඩයි. හැබැයි අභ්‍යන්තරේ එයාගේ හරි දොස්සහිතයි. බාහිරට පේන්නේ නම් හරි සුන්දර චරිතයක් වගේ. හැබැයි බාහිර හලාහල විස. ශ්‍රමණ පිරිසත් එහෙමයි අනිත් මිනිස්සුත් එහෙමයි. දැන් ඔබට මතක ඇති ඒ කාලේ හිටියා මාගන්ධියා කියලා ස්ත්‍රියාවක්. මාගන්ධියා හරිම හැඩයි. මාගන්ධියාගේ ශරීරේ රන්වන් පාටයි. ඔය මාගන්ධියාව බුදුරජාණන් වහන්සේට වෛර කළානේ. ඒ බුදුරජාණන් වහන්සේට වෛර කරන්න හේතුව භාග්‍යතුන් වහන්සේ ඇයට නොහොඹිනා වචනයක් කිව්වා කියලා ගැටුණා. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක වදාළනේ මේ රූපය ගැන. මේ රූපේ හරියට අසූචි පුරවපු භාජනයක් වන්නේය. මෙබඳු රූපයක් අතින් තබා පයකින්වත් මා ස්පර්ශ කරන්න අකමැතියි කියලා මාගන්ධියකට ගැටුණා. ගැටුණට පස්සේ තමයි මාගන්ධියාගේ ඇත්ත ප්‍රකට වුණේ. එළියට රත්තරම් පාට රූපයක් තිබුණට ඇතුලේ හලාහල විසනේ. මාගන්ධියා කියලා කියන්නේ පලිගන්න සතුරු ස්ත්‍රියක්. බලන්න රන්වන් රුව. එතකොට රන්රුවෙන් මේක හොයන්න පුළුවන්ද? බෑ.
ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට තිබුණේ තන්නිකරම රන්රුවක්. ඒ වගේමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේගේ අභ්‍යන්තරේ. ඉතා සුන්දරයි. එතකොට බාහිර කියන එකෙන් හැම දෙයක්ම නිර්ණය කරන්න බෑ. බාහිරින් නිර්ණය කරන්න ගියාම පටලැවෙනවා. දැන් අර මිනිසුන්ට නියගනේ. මිනිස්සු පැහැදිලා හිටියා දේවදත්ත ගැන අපේ දේවදත්තයන් කියලා. ඒ පැහැදීම නිසා මේ සිවුර පූජා කරනකොට සිවුර පිරිනමන්න කැමති වුණේ දේවදත්තට. මේ අන්තිමේ දේවදත්තගේ ඡන්දේ දිනුවනේ. ඒ මිනිසුන්ට මහත්ඵල නැති මහානිසංස නැති පිනක් එතන එකතු වුණේ. දේවදත්තනේ සිවුර දුන්නේ. සිවුර ලැබිය යුතු සිවුරට සුදුස්සා සිටියදී නොසුදුස්සාට සිවුර ගියානේ. මේ කාලේ පින්වතුනි බුද්ධ කාලේ වෙච්ච ඒවා. බුද්ධ කාලේ රහතුන් පෙළහර පාන කාලේ මිනිසුන්ට මෙහිම සංඝයා වඳුන ගන්න බැරුව ගියානේ. අද එතකොට වැරදින්න බැරිද? අද වරදිනවා වැරදිලා. කොච්චර වැරදිල්ලක් අද වැරදින්න පුළුවන්ද? ඒ නිසා තමන්ගේ ජීවිතේ බේරා ගැනීම පිණිස මේ ධර්ම කාරණා අපි ගොඩාක් උපයෝගී කරගන්න ඕන. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ වදාලා ඇතැම් ශ්‍රමණයෝ ඉන්නවා. ඒ ශ්‍රමණයන් බාහිරයට පේන්නේ දමණය වෙලා වගේ. හැබැයි අභ්‍යන්තරේ දමණය වෙලා නැහැ. ඇතැම් ශ්‍රමණයෝ ඉන්නවා බාහිරට පේන්නේ දමණය වෙලා නැහැ වගේ. හැබැයි අභ්‍යන්තරයෙන් හොඳට දමණය වෙලා. ඇතැම් ශ්‍රමණවරු ඉන්නවා බාහිරට පේන්නේ අසංවරයි වගේ. ඇත්තටම ඇතුළෙන් අසංවරයි. ඇතැම් ශ්‍රමණවරු ඉන්නවා බාහිරයට ඊටාම ශාන්තයි. ඇතුළත් ශාන්තයි. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා කියන්නේ එහෙමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩිනවා දකින්නකොට මිනිසුන්ගේ හිත් නිවි යනවා කියනවා. පැහැයත් ඇහැල මල් කිනිත්තක් එකවණි වගේනේ. රත්තරන් පහටට හුරු කහ පැහැය අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණේ. හරි ලස්සනයි. සාරිපුත්ත මහරහතන් වහන්සේ වැඩම කරනකොට උන්වහන්සේගේ තිබිච්ච ඉන්ද්‍රිය දමනයත් එක්ක මේ ලස්සන තෙල් දහරාවක් කඩා හැලෙනවා වගේ කියනවනේ. හරි ලස්සනයි. ඒ බඳු සාරිපුත්ත මහරහතන් වහන්සේ අභ්‍යන්තරෙමුත් මනාව දමනය වෙලා හිටියා. නමුත් අපේ ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ බාහිරින් බැලුවාට හැඩ නැහැ. මිටි ශරීරයක් තිබුණේ. සාමාන්‍යයෙන් උසේ ප්‍රමාණයට ඒ ශරීරය මහත නැහැ. අතපය ඇඟිලි දිග නැහැ. හරි විරූපී ස්වභාවයක් තිබුණා. ඒ විරූපී ස්වභාවය තිබුණු නිසා ගොඩාක් අය ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේ රොච්චම් කළා. විහිළුවට ලක් කළා. නින්දා කළා. ඒ නින්දා කරන්න හේතුව මොකද්ද? බාහිරින් බැලීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ බාහිරින් බලපු කෙනා චන්දරාග වසූපේතා චන්දරාගේ වසින්ගේට ගිහිල්ලා තමයි මයින්නේ. එයාට සත්පුරුෂය අසත්පුරුෂය හඳුන ගන්න බෑ. එයාට පටලැවෙනවා. ඒ වගේමයි කියනවා බාහිර හඬ අනුව පැහැදීම. බාහිර හඬ විතරක් මිනුම් දණ්ඩ කරගත්තොත් එක එක්කිනා කියන ඒවා ඊළඟට තමන්ට එයාගේ කතා බහ ගැන ඇති වෙන පැහැදීම. එයානම් හරි ශාන්තව කතා කරන කෙනෙක්, හරි නිවිලා කතා කරන කෙනෙක්. අම්මයාගේ කතාව හරි වැදගත්. අපි යමු කියන්නේ. එතකොට මේ වගේ අපි මැනගන්න ගියොත් මෙතනක් තියෙන්නේ මොකද්ද? චන්දරාග වසූපේතා. චන්දරාගේ. අපේ කැමැත්තට අනුව අපි තීරණය කරගන්නවා. කැමැත්තට අනුව මයින්ඩ් ගියාට පස්සේ වෙන්නේ අපිට සත්පුරුෂය අසත්පුරුෂය හඳුනගන්න බැරුව යනවා. ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේගේ තේරගාථාවේ තියෙනවා මාව දකින්න ඇතැම්මු මට උච්චං කරනවා. මට විහිළු කරනවා. මට නින්දා කරනවා. හැබැයි ඒ අය මගේ කටහඬ ඇහෙනකොට දැන් ලකුණ්ඨක බද්දිය මහරහතන් වහන්සේ බණ කියනකොට ඒ ධර්මය අහන්න බ්‍රහ්ම රාජයෝ එකතු වෙනවා කියනෝනේ. ඒ තරම් මිහිරි හඬ. මංජුස්සරාණං අග්ගෝ මధుර ස්වරයේ ඇති භික්ෂුන් අතර අග්‍රයි අපේ ලකුණ්ඨක බද්දී මහරහතන් වහන්සේ. දහම් දේශනකොට මේ බ්‍රාහ්මියොත් ඇවිල්ලා අහනවා.
දෙවිවරුත් ඇවිල්ලා අහනවා. නා පිරිස ඇවිල්ලා අහනවා. භික්ෂුන් වහන්සේලා දුර ඈත ගෙවාගෙන ඉනවා කියනවා කී ලකුණ්ඩක බද්දී මහරහතන් වහන්සේ බණ කියනවා කිව්වම අහන්න. බණ ඇහුවට පස්සේ මිනිස්සු ප්‍රසාදයටපත් වෙනවා. අපේ ලස්සන කියලා. හැබැයි රූපේ දැක්කම ඔච්චම් කරන්න ගන්නවා. ලකුණ්ඩක බද්දී මහරහතන් වහන්සේ වදාරනවා ඒ හැමෝම චන්දරාගේ මුල් කරගෙනමයි මාව මෙන්නේ. එයාලට මාව අඳුරන්න බෑ කියලා. අඳුනගත්තේ නෑ. එහෙනම් එතනත් මෙනිල්ල වැරදි මෙනිල්ල වැරදුනා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? ඇතැන් කෙනෙක් රූක්ෂ චර්යාව මිනුම් දණ්ඩ කරගන්නවනේ. රූක්ෂ චර්යාව මිනුම් දණ්ඩ කරගත්ත ගමනුත් එයාට වරදිනවා. ඇයි හේතුව? එතනත් තියන්නේ යාගේ චන්දරාගේ. තමන්ගේ කෙලෙස් තමයි පින්වතුනි මෙතන වැඩ කරන්නේ. රූපෙන් මයින්ඩ් ගියත් තමන්ගේ කෙලෙස් වැඩ කරනවා. හඬෙන් මයින්ඩ් ගියත් තමන්ගේ කෙලෙස් වැඩ කරනවා. රූක්ෂ ප්‍රතිපදාව මයින්ඩ් ගියත් තමන්ගේ කෙලෙස් වැඩ කරනවා. තමන් රූක්ෂ ප්‍රතිපදාවට කැමති නම් ඔන්න තමන්ට යාගෙන ආස හිතෙනවා. සමහරවිට දුස්සීල අසත්පුරුෂ නැණැත්තෙක් ඉන්න පුළුවන් රූක්ෂ ප්‍රතිපදාවෙන්. පහදිනවා. දැන් එහෙම උනේ. ඉස්සර භාග්‍යතුන් වහන්සේට සමීපෙන් උපස්ථාන කරපු භික්ෂුවක් හිටියා සුනක්කත්ත කියලා. මේ සුනක්කත්ත කියලා කියන්නේ ලිච්ඡවි රජකුමාරයෙක් මහාන වෙලා අනේ භාග්‍යතුන් වහන්සේගේ පසුපස්සේම යන්න තරම් වාසනාවන්ත වුණා. දවසක් බුදුරජාන් වහන්සේගේ පිටුපසින් මේ සුනක්කත්ත යනවා. යද්දී සුනක්කත්තට පේනවා කෝරක්කත්තිය කියලා තවුසෙක්. ඔය කෝරක්කත්තිය කියලා කියන්නේ මේ සුනක ව්‍රතය සමාදන් වෙච්චි තාපසෙක්. සුනක ව්‍රත කියලා කියන්නේ පිටුතුනේ ඒ කාලේ තිබිලා තියෙන ඒවා. අද කාලේ වෙනකොට නම් මං හිතන්නේ ඉන්දියාවේ එච්චර මේ ව්‍රත සමාදානයක් නෑ. අද නමුත් තියෙනවා අය නිගණ්ඨවරු ඉන්නවා අදට. මේ ව්‍රත කියලා කියන්නේ ඒ අය දුකින් නිදහස් වීම පිණිස කියලා එක එක තෝරගන්න ඒවානේ. ඒ කාලේ තිබිලා තියෙනවා සුනක ව්‍රත, ගෝ ව්‍රත, අජ ව්‍රත. ඔහොම තිබිලා තියෙනවා. අජ කියලා කියන්නේ එළුවා. එතකොට මේ මිනිස්සයා ඉන්නේ එළුවෙක් වගේ. හතර ගාතෙන් ඉන්නේ. එළුවා වගේ තමයි කටයුතු කරන්නේ. කණ්ඩ ගත්තත් දැන් එළුවෙක් අතින් අරන් කන්නේනේ. එතකොට එළුවා කනවා වගේ තමයි මේ කන්නේ කටෙන් විතරක්. ගෝවෘතේ සමාදන් වුණත් එහෙමයි. ගවයෙක් ඉන්නවා වගේ තමයි වාසය කරන්නේ. සුනක ව්‍රතය කියලා කියන්නේ ඉතින් බල්ලා වගේ තමයි ඉන්නේ. එතකොට මේ කෝරක්කත්තිය කියලා කියන්නේ බල්ලෙක් වගේ හිටපු කෙනෙක්. බල්ලෙක් එතකොට ඇඳුම් මේ පැළඳුම් පාවිච්චි කරන්නේ නිරුවතින්මයි ඉන්නේ. බිමට දාන එකක් තමයි කන්නේ. බිම තියෙන භාජනයකින් අතින් අරගන්නේ නැතුව තමයි බොන්නේ. වැඩේ කියලා කියන්නේ කෝරක්කත්තියට පුදුම දායකයෝ ගොඩක් හිටියනේ. මේ බල්ලා වගේ ඉන්න මිනිස්සයාට මේ පුද්ගලයාට මේ තවුසාට සෑහෙන දායකයෝ ගොඩක් හිටියනේ. මේ උත්තමයා තමයි හරි පිරිසුදු ජීවිතයක් ගත කරන්නේ කියලා මිනිස්සු එනවා මේ කෝරක්කත්තිය බලන්න. කෝරක්කත්තියට හරි හරියට දායකයෝ හිටියා. සුනක්කත්ත බුදුරජාන් වහන්සේගේ පසුපසින් යන ගමන් කෝරක්කත්තියව දැකලා හිතනවා අර ඉන්නේ රහතන් වහන්සේ නමක්. අපේ ඒ උත්තමයාගේ තියෙන විරාගී බව ඒ උත්තමයා ඇඳුමකටවත් ඇලිලානේ. අපි දානේ වළඳන පාත්‍රයට හරි ඇලිලා ඒ උත්තමයාට පාත්‍රයකුත් නෑ. ඒ උත්තමයා බිමට දාන එකක් කන්නේ. අපේ විරාගී බව කියලා කාටද මේ පැහැදුනේ? අර කෝරක්කත්තිය කියන මිසදිටු තාපසයාට පැහැදුනානේ. බුදුරජාණන් වහන්සේ හිතින් හිත දැක්ක මේක. දැකලා භාග්‍යතුන් වහන්සේ සුනක්කත්තකින් ඇහුවා ඈ සුනක්කත්ත ඔහි ශ්‍රමණ ශ්‍රාක්‍ය පුත්‍රයෙක් කියලා ප්‍රතිඥා දෙන කෙනෙක්ද? එහෙම ඇහුවා. එතකොට සුනක්කත්ත කියනවා ඇයි ස්වාමීනි ඔබ වහන්සේ එහෙම කිව්වේ? ඈ සුනක්කත්ත දැන් ඔබ මගේ පසුපසින් එද්දීම අර කෝරක්කත්තිය කියන
සුනකරතේ සමාදන් වෙච්චි පුද්ගලයාව දැකලා හිතුවා නේද මේ රහතෙක් කියලා. මෙහෙනම් රහතෙක්ක රහතුන් මෙසේය කියලා හිතුවා නේද? එතකොට සුනක්කත් අහනවා. ඇයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනුන්ගේ අරහත්වයට ඉරිසියාද කියලා ඇහුවා. බලන්න මේ භාග්‍යතුන් වහන්සේ පසුපසින් ගිහිල්ලාත් බාහිරින්නම් කොහොම හොයන්නද? බුදුරජාණන් වහන්සේ ලොවට නිවන දන් දෙන අමතස්ස දාතා අමෘතයේ දන් දෙන මුනිරජාණන් වහන්සේගේ පිටුපසින් ගිහිල්ලා බැරි වුණානේ අඳුන ගන්නට. අවසානයේ සුනක්කත් සිවුරු ඇරලා බුදුරජාණන් වහන්සේට දොස් කී ගියානේ. අඳුන ගන්න බැරි වුණා. අද එතකොට මේ ජාතක කතා ඉගෙන ගන්නකොට අපිට තේරුම් ගන්න තියෙන එකයි අද කොච්චර අපිට පටලැවෙන්න පුළුවන්ද කියලා. හරි සැලකිල්ලෙන් පින්වතුනි අපි මේ සමාජයේ ජීවත් වෙන්න ඕන. විශේෂයෙන් මම හිතන්නේ භික්ෂුන් තෝරගනින්දී. බණ අහන්න භික්ෂුන් තෝරගනින්දී ගොඩාක් සැලකිලිමත් වෙන්න. මං හිතනවා ඒකට වාසනා මහිමිත් ඕනේ පිනත් ඕනේ. නමුත් ඒ පින තියනවාද කියලා බලන්න හරි තමන් නුවණින් විමසන්න. නුවණින් විමසලා හොඳ කල්පනාවකින් තෝරගන්න. නැත්තම් මොන පඹ ගාලවල වල ගිහිල්ලා පටලැවීද කියලා කියන්න පුළුවන්කම ඇත්තේ නෑ. හරියට රැකෙන්න ඕන. හරියට රැකිලා තමයි අපි අපේ ජීවිතේ ගොඩනගා ගන්න තියෙන්නේ. නැත්තම් බලන්න වරදින්න තියෙන වැරදිලි ගොඩ. අපේ මයින මිනුම් දණ්ඩ වැරදුනොත් එහෙම සම්පූර්ණයෙන්ම විනාසයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද මිනුම් දණ්ඩ? ධර්මය. ධර්මයෙන් කෙනෙක් මයින්නවා නම් ධර්මයෙන් මයින මිනුම් දණ්ඩේදී ගොඩාක් ලොකු පැහැදිලි දැක්මක් තියෙනවා. ඒක චන්දරාගයක් මුල් කරගෙන කරන එකක් නෙමෙයි. අපි බලනවා මේ පුද්ගලයා ධර්මානුකූල වූ ක්‍රියාවකින් යුක්ත කෙනෙක්ද? ධර්මානුකූල වූ වචන තියනවාද? ධර්මානුකූල වූ සිතුම් පැතුම් තියනවාද? ධර්මයට ගරු කරන කෙනෙක්ද? අන්න මිනුම් දණ්ඩ. ඒ මිනුම් දණ්ඩෙන් මයින්නවා නම් ඒ මිනුම් දණ්ඩ තුළ අපිට වරදින්නේ නැහැ. ඒ ධර්මය අපිට එතකොට කොතනින්ද ලැබෙන්නේ? ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගෙන්. බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන ධර්මය අපේ නුවණ. අපිට ජීවිතේ වරදින්නේ නැතුව දකින්න තියෙන නුවණ තමයි බුදුරජුන්ගේ ධර්මය. ඒ ධර්මයේ තුලින් නම් අපි යමක් නිර්ණය කරන්න මහන්සි ගන්නේ ඒක අපේ චන්දරාගයත් එක්ක අදාළ නැහැ. ඒක අදාළ ශ්‍රද්ධාවත් එක්ක. ධර්මයේ කෙරෙහි තියෙන පහන් හිතට මොකද්ද කියන්නේ? ශ්‍රද්ධා. ශ්‍රද්ධාව තුල පිහිටලා නම් අපි අපේ ජීවිතය ඇසුරු කළ යුතු කෙනාව මනගන්නේ අපිට වරදින්නේ. අපිට වරදින්න තියෙන ඉඩ ඇහිරි යනවා. අර ශ්‍රද්ධාව විසින් වරදින්න තියෙන ඉඩ අහුරනවා. එනිසා ඔන්න මනගන්න ඕන මනගත යුතු තැන. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගාථා වලින් කෙනෙකුගේ අභ්‍යන්තර ඇති දේත් නොදැක බාහිර ඇති දේත් නොදැක හාත්පසින් නුවණ අහුරාගෙන නම් යම් කෙනෙක් අන් අයව මනින්නේ. එක එක්කෙනා කතා වෙන දේවල් වලට අනුව නම් අන් කෙනාව මනින්නේ. එයාටත් වරදිනවා. කෙනෙකුගේ අභ්‍යන්තර දේ හොඳට නොදැන බාහිරින් ලැබෙන දේවල් විතරක් මුල් කරගෙන ඒක බලාගෙන ඒ කෙනා ගැන පැහැදීමක් ඇති කරගත්තත් ඒත් වරදිනවා. බාහිරින් අපි හිතමු යම් තැනකට ගොඩාක් ලාභ සත්කාර ලැබෙනවා, පිරිස ඇදෙනවා. එතන තමයි තැන කියලා අපි පැහැදුනොත් වැරදි. පිරිස ඇදී ගියා කියලා තැනකට ඒක පහදින්න කරුණක් නෙමෙයි. පිරිස ඇදී කියලා තැනකට ඒක අපහදින්න කරුණකුත් නෙමෙයි. මේ කියන්නේ එතන මයින්ඩ් සුදුසු මිනුම් දණ්ඩක් නෙමෙයි කියලා. මොකද්ද මිනුම් දණ්ඩ? ධර්මයමයි. යම් කෙනෙක් ධර්මයේ තුලින් අන් කෙනාගේ අභ්‍යන්තරයක් දැනගනීද? ධර්මයේ තුලින්ම බාහිර වැඩපිළිවෙලක් දැනගනීද? ආවරණ රහිතව කරුණු විමසා දකිනා හේ අනුන්ගේ වචනින් මයින්නට නොයයි. තමම මැනගන්නවා. සාමාන්‍ය බාහිරින් හොයන්න බෑනි පිංගුතුනි. ඒ ගැන තියෙනවා එක රහතන් වහන්සේ නමක් ළඟ හිටියා ගෝලෙක්.
මේ ගෝල තෙරුන් වහන්සේ දවසක් තමන්ගේ ආචාර්යන් වහන්සේත් එක්ක රහතන් වහන්සේත් එක්ක ගමනක් යනවා. ගමන යන අතරතුරේ මේ ගෝල භික්ෂුව හිතනවා මේ රහතන් වහන්සේලා කොහොම ඇද්ද? කොහොමද රහතන් වහන්සේව අඳුනගන්නේ? බාහිරට කොහොමද දන්නේ රහතන් වහන්සේව පේන්නේ? දැන් මේ ගෝල භික්ෂුව හිතනවා. මේ හිතන හිතවිල්ල රහතන් වහන්සේ දකිනවා. ගෝල භික්ෂුව එකපාර ඇහුවා අර රහතන් වහන්සේගෙන් අනේ ස්වාමීනි රහතන් වහන්සේ නමක් දැක්කොත් කොහොමද අඳුනගන්නේ කියලා ඇහුවා. එතකොට ආචාර්යන් වහන්සේ hina වෙලා කිව්වා පොඩි නම රහතන් වහන්සේ නමක්ව බාහිරින් අඳුනන්න බෑ. කොටින්ම රහතන් වහන්සේගේ පිටිපස්සෙන් ගියත් අඳුනන්න බෑ කිව්වා. බලන්න මේ රහතන් වහන්සේගේ පිටිපස්සෙන් යමින් තමයි මෙයා අහන්නේ රහතන් වහන්සේව කොහොමද අඳුනගන්නේ කියලා. ඒ රහතන් වහන්සේ වදාළක් පොඩි නම රහතන් වහන්සේ නම පසුපස්සෙන් ආවත් රහතන් වහන්සේව අඳුනන්න බෑ කිව්වා. ඔය තව සිදුවීමක් තියෙනවා පින්වතුනි. ඒක අවස්ථාවක එක රහතන් වහන්සේ නමක්ව උපාසක මහත්තයෙක් තමන්ගේ ගෙදෙට්ට දානෙට වඩම්මගෙන යනවා. රහතන් වහන්සේ ඉස්සරහින් වඩිනවා. මේ උපාසක මහත්තයා පිටිපස්සෙන් එනවා. මේ වැහි කාලයක් සාමාන්‍ය වැස්සක් තිබුණා. ඒ නිසා පාර හරහට වතුර ගලනවා. මේ රහතන් වහන්සේ ඉස්සරහින් වඩිනකොට දැන් මේ උපාසක මහත්තයාගේ හිත හරි පැහැදිලා. අනේ උන්වහන්සේ හරි සාන්තව වඩිනවා. දැන් බාහිරින් තමයි බලාන යන්නේ. උන්වහන්සේ ගමන සාන්තයි. හරි නිවෙනවා හිත කියලා දැන් මෙයා මේක ගොඩනගාගෙන යනවා. යද්දි අර වතුර ගලාගෙන යනෝනේ. දැන් වතුර ගලාගෙන යන තැනක අඩිය තිබ්බොත් එහෙම සමහරට එතන ගැඹුරුයි නම් සිවුර තෙමෙනවනේ නේ. වතුර ගලාගෙන යන තැනක් තිබුණා. සාමාන්‍යයෙන් පිම්මක් පැනලා තමයි මග අරින්න තියෙන්නේ. දැන් මේ රහතන් වහන්සේ මේ වතුර ගලාගෙන යන තැනට ඇවිල්ලා නැවතිලා පොඩ්ඩක් සිවුර ඉස්සුවා. චූට්ටක් සිවුර නොතෙමෙන ගානට ඉස්සුවා. උස්සලා අර ගලාගෙන යන වතුරට උඩින් පොඩි පිම්මක් පැන්නා. මේ උඩින් පැන්න නෙමෙයි. චුට්ටක් නිකන් පැන්නා. සාමාන්‍යයෙන් අපි කරන්නේ ඒ වගේ අඩියක් උස්සලා යන්න ඕන තැනකදී එහෙම කරනවනේ නේ. අන්න එහෙම මේ රහතන් වහන්සේ පොඩ්ඩක් පියවරක් තිබ්බා. තිබ්බ ගමන් අර උපාසකතුමාගේ ප්‍රසාදේ නැතුව ගියා. අප්පේ. හරි අසංවරයි නෝයි. මෙහෙම පයින්නවද භික්ෂුන්? මේ භික්ෂුව දැන් ඉතින් වඩම්මගෙන යන හින්දා වඩම්ම යනවා. දානේ විතරක් දෙනවා පිරිකර දෙන්නේ කියලා හිතුවා. පිරිකර කැන්සල් කරා. දැන් මේ රහතන් වහන්සේ මේක හිතින් දකිනවා. තව ටිකක් ඉස්සරහට යනකොට වතුර පාරක් ගලාගෙන යනවා. අච්චර පළල නැහැ. මේ හොඳට පියවරක් තියලා එහාට යන්න පුළුවන්. මේ රහතන් වහන්සේ අර වතුර එක මැද්දටම අඩිය තිබ්බා. වතුර එක මැද්දටම අඩිය තියලා වතුර පාගලාම එහා පැත්තට ගියා. දැන් මේ උපාසකතුමාට හිතා ගන්න බෑ. මේ උපාසකතුමා එකපාර ඇහුවා. ස්වාමීනි ඔබ වහන්සේ හරි පුදුමයි නේ කරපු වැඩේ. ඇහුවා ඇයි උපාසක? ස්වාමීනි මීට කලින් පාරේ වතුර ගලාගෙන ගියපු තැනකදී එතනදී බැහැලා ගියා නම් හොඳයි. බැහැලා ගියා නම් අසංවර නෑ. ඔබ වහන්සේ එතනදී පැන්නා. දැන් ස්වාමීනි මෙතන මේ පොඩි වතුර පාරක්. මේකේ බැහැලා යන්න දෙයක් නෑ. මේකේ හොඳට වතුර පාරට උඩින් අඩිය තියලා යන්න පුළුවන්කම තිබ්බා. ඔබ වහන්සේ මේකට අඩිය තිබ්බා. මොකද්ද ස්වාමීනි මේකට හේතුව? එතකොට රහතන් වහන්සේ කිව්වා උපාසක අර වතුර පාරෙන් පැනලා මට පිරිකර නැති වුණානේ. දැන් මේකෙනු පැන්න නම් දානෙන් නැති වෙන්න තිබුණා කිව්වා. එතකොට බලන්න තව කෙනෙකුගේ හිත තමන් වහන්සේගේ හිතින් දකින්න පුළුවන් තරම් ඥානෙ දියුණු කෙනෙක් බාහිරට හොයන්න බෑ. ඒ නිසා හරි සැලකිලිමත් වෙන්න ඕන අපි මේ සමාජයේ ජීවත් වෙද්දී තව කෙනෙක්ව මැනීම කියන කරුණේදී. ගොඩක්ම හොඳ දේ තමයි පින්වතුනි. කෙනෙක් ධර්මානුකූලවද කෙනෙක් අධර්මානුකූලද කියලා බලන එක. ඒක අපිට යහපත පිණිස පවතිනවා. අපි හිතමු ධර්මයට අකමැති කෙනෙක්ව නම් අපි බැහැර කරන එක හොඳයි. ධර්මයට කැමති කෙනෙක්ව අපි කිට්ටු කරගන්න එක අපිට යහපත පිණිස පවතිනවා. ඒ නිසා මිනුම් දණ්ඩ බවට පත් කරගත යුත්තේ මොකද්ද?
ධර්මයමයි. ධර්මයමයි මිනුම් දණ්ඩ බවට පත් කරගත යුත්තේ. ඉතින් මේ ධර්මය මිනුම් දණ්ඩ කරගන්නේ නැතුව මිනිස්සු අර දේවදත්තයන්ව මෙනගණ්ඩ ගිහිල්ලා. ඊළඟට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අතරේ මේ ධර්මානුකූල පසුබිම අනුව මෙන ගැනීමට අදක්ෂ වෙච්ච මිනිස්සු අන්තිමේ දේවදත්තට සිවුර පූජ කළානේ. මේක හරි සංවේගයට කරුණක් වුණා භික්ෂුන්ට. ඔය සිද්ධිය වෙලා ටික කාලෙකට පස්සේ භාග්‍යතුන් වහන්සේ බැහැ දැකීම පිණිස රජගහ නුවර භික්ෂුන් වහන්සේලා 39ක් සැවැන් නුවරට වැඩම කරලා තියෙනවා. ඒ වැඩම කරාම බුදුරජාණන් වහන්සේට මේ භික්ෂූන් මේක කියා හිටියා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දේවදත්තට මේ කිසිම සුදුසුකමක් නැතුව තියෙද්දිත් ස්වාමීනි අනේ අර අරහත් දජේ ලැබුණනේ. දේවදත්ත තමන්ට නුසුදුසුවේ අරහත් දජේ පොරවාගෙන මහා උජාරුවෙන් රජගහනුවර හැසිරුණා ස්වාමීනි කියලා මේ විස්තරය කිව්වා. කිව් ගමන් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ඔය දේවදත්ත තමන්ට හිමි නැති අරහත් දජේ පොරවාගෙන කටයුතු කළේ මේ ආත්ම භාව විතරක් නෙමෙයි. තමන්ට හිමි නැති අරහත් දජය මේ පුද්ගලයා අරගෙන ඒ අරහත් දජයටත් නිගා කළා කිව්වා. ඈත අතීතෙත් සාමාන්‍ය පින්වතුනි සුදුසුකම් නැති පුද්ගලයෙක් යම් තැනකට ආවොත් එහෙම එතනත් පිරිහෙන්නේ නැන්ද? සුදුසුකම් නැති රජෙක් රටක් පාලනයට ආවොත් රටත් පිරිහිනවා. සුදුසුකම් නැති පාලකෙක් ආයතනයක් පාලනය කරන්න ආවොත් ආයතනෙත් පිරිහිනවා. සුදුසුකම් නැති පුද්ගලයෙක් ග්‍රහමූලිකයෙක් වුණොත් එහෙම ගෙදරත් පිරිහිනවා. ඒ වගේ සුදුසුකම් නැති කෙනෙක් මේ සිවුරට පැමිණියොත් එහෙම ඒ සිවුරේ තියෙන ගරුත්වයත් පිරිහිලා යනවා. ඒට තියෙන වටිනාකමත් පිරිහිලා යනවා. එතකොට දේවදත්ත ඈත අතීතයේත් මේ සිවුර අයිති විදිහට පරිහරණය කරලා තියෙනවා. ඒ තමයි කාසාව ජාතකය. ඉස්සර කාලේ බරණැස බ්‍රහ්මදත්ත කියලා රජෙක් රාජ්‍ය කරද්දී අපේ මහා බෝධිසත්වයෝ හිමාල වනයේ ඇත් කුලයක උපන්නා. චද්දන්ත හස්ති කුලයක මේ බෝධිසත්වයෝ ඉපදිලා තරුණ වයසට එනකොට ඒ හස්තීන් අතරේ හොඳ සද්දන්තම හස්තියා බවට පත් වුණා අපේ බෝධිසත්වයෝ. 80000ක ඇත්රලක නායක ඇත් රජා විදිහට වනේ වාසය කළා. ඔය කාලෙම බරණැස වාසය කරපු එක්තරා දුගී මිනිසෙක් ඇද්දල කැටයම් කරන වීදියේ ඇවිදින්න යනකොට මේ මිනිසයාට හිතුවිල්ලක් ඇති වුණා මං ඇද්දල ගෙනල්ලා දුන්නා නම් මට හොඳ ගාණක් හොයාගන්න පුළුවන් කියලා. මේ පුද්ගලයා අර ඇද්දල කැටයම් කාරයත් එක්ක මේ ගැන කතා කරගත්තා. කතා කරගෙන ගියා හිමාලෙට. හිමාලේ ඒ කාලේ ඉඳලා තියෙනවා පසේ බුදුවරු. මේ පුද්ගලයා හරි කපටියෙක්. එක පසේ බුදුරජාන් වහන්සේ නමකගේ කුටියේ තිබුණු සිවුරක් මේ පුද්ගලයා හොරකම් කළා. හොරකම් කරලා මේ පුද්ගලයා කළේ පසේ බුදු කෙනෙක් වගේ සම්පූර්ණයෙන් සිවුරෙන් ශරීරය වහගෙන අර ඇත්රල තලයට යනවා. එතකොට ඒ ඇත්තු මේ පසේ බුදුරජාණන් වහන්සේ නමක් වඩිනවා කියලා හිතලා මේ එන පුද්ගලයාට ගරු සත්කාර දක්වනවා. එතකොට මේ පුද්ගලයා කරන්නේ අර ගරු සත්කාර දක්වන්න වඳින්න නැමෙන ඇතෙකුගේ හොඬ පාග ගන්නවා. මේ පුද්ගලයා හරි කාය බලයක් තිබ්බ කෙනෙක්. ඇතාගේ හොඬ පාගගෙන ඇතාගේ දලක් කාපා ගන්නවා. එතකොට මේක අවනඩුවක් විදිහට බෝධිසත්ව හස්ති රාජයා ළඟට ගියා. මෙහෙම පුද්ගලයෙක් පැමිණිලා අපේ ඇතුන්ගේ දල කපාගෙන යනවා. මේ පුද්ගලයා පැමිණෙන්නේ මේ සිවුරක් පොරවාගෙනයි කියලා. බලන්න පින්වතුනේ එහෙම කරනවානේ පින්පව් විශ්වාසයක් නැති අයනේ. මේ ජාතක කතාවල තියෙන සිදුවීම් හරි වටින්නේ නැන්ද? සිවුරක් පොරවගත්ත පුද්ගලයෙක් එහෙම කරන්න පුළුවන්. දැන් අද කාලේ එහෙම ඉන්න බැයිද එතකොට? මේ ඇද්දල මේ හොරට කපන පුද්ගලයෙකුත් සිවුරක් පොරවගෙන ආවනේ ඇද්දල කපා ගන්න. එතකොට තමන්ගේ වාසියට සිවුර පාවිච්චි කරපු අය එකලා ඉඳලා තියෙනවා. එහෙනම් අද කාලේ ඉන්න බැයිද? අද කාලේ ඉන්න පුළුවන්. සමහරවිට තමන්ගේ බිස්නස් එකට සිවුර පොරවගෙන ඉන්න පුළුවන්.
තමන්ට ලාභ සත්කාර ටික හදාගන්න සිවුර පරව ගන්න පුළුවන්. තමන්ට තැනක් හදාගන්න සිවුර පරව ගන්න පුළුවන්. මේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි තියෙන ගරුත්වයේ වනසන අදහසකින් සිවුර පරව ගන්න පුළුවන්. හොඳ දැක්මක් ඇතුව ඉන්න. ඒ දැක්මක් නැතුව මිනිස්සු නිකන් මේ හරීම ඔලොමොට්ටල ආකාරයෙන් කටයුතු කරනවා අපිට පේනවා. සිවුරක් පරවගත්ත පුද්ගලයෙක් මොකක් හරි ලාමක දෙයක් කළොත් එහෙම ඒවා සමාජ මාධ්‍ය වල දාගෙන බෙර ගහගෙන නිකන් මේ තමන්ගේ ජීවිතයටත් මහා අයහපතක් කරගෙන අනිත් අයටත් අයහපත බෙදන අයව අපි දකිනවා. එච්චර ඔලොමොට්ටලයි ඇතමුන්ගේ කල්පනාව. එනිසා මේවා හොඳට නුවණින් තේරුම් ගන්න ඕන. බලන්න මේ ජාතක කතාවේ තියෙන සිද්ධිය. ඇද්දල කපා ගන්න යන පුද්ගලයෙක් සිවුර පරව ගත්තනේ ඇද්දල කපා ගන්න. මේ පුද්ගලයාට සීලයක් ගැන හැඟීමක් නැහැ, ගුණයක් ගැන හැඟීමක් නැහැ, සිවුර ගැන හැඟීමක් නැහැ. මේ පුද්ගලයා රුවමනා වුණේ මොකද්ද? අර ඇත්තුන්ගේ දලේ. ආයුධයකුත් හංගගෙන සිවුරක් පරවගෙන ඇත්තු ළඟට යනවා. ඇත්තු අනේ වඳිනවා. වඳින ඇතාගේ දලේ කපනවා. බෝධිසත්ව හස්ති රාජයා මේ අවනඩුව විසඳන්න කල්පනා කළා. මේ පුද්ගලයා සාමාන්‍යයෙන් තනි වෙන ඇතෙක්ව තමයි අල්ලගන්නේ. ඇත් රැළේ මේක කරන්න බෑනේ. එක ඇතෙක්ගේ දලේ පාගෙන යනකොට අනිත් ඇතා කරදර කරන්න පුළුවන් නේ. එතකොට බෝධිසත්වයෝ තනි වුණා. තනි වෙලා දැන් ඔන්න බෝධිසත්ව හස්ති රාජයා යනවා. යද්දි මේ පුද්ගලයා ඉන්නවා. බෝධිසත්වයෝ ඈතටම අඳුනගත්තා මේ තමයි කෙනා කියලා. බෝධිසත්වයෝ වඳින්න වගේ ලං වුණා. ලං වෙනකොට මේ පුද්ගලයා හොඬේ පාගන්න ලැහැත්ති වෙද්දී බෝධිසත්වයෝ කරකලා ගත්ත අනිත් පැත්තට මේ කව. අල්ලලා බිම දැම්මා. බිම දාලා කකුල ඔසවලා පාගන්න හදනකොට සිවුර බෝධිසත්වයන්ට කල්පනා වුණා බෝධිසත්ව හස්තියට මේකා කොච්චර නීච වුණත් සිවුර උතුම්නේ. මේ සිවුර ඇතුලේ හැංගිලා ඉන්න එක කොච්චර නීචෙක් වුණත් සිවුර උතුම්නේ. ඒ නිසා මේකා සිවුර ගත දවටාගෙන ඉන්න නිසා පාගන එක සුදුසු නෑ. මේකව පාගන්න ගියොත් එහෙම මට සිවුර පෑගෙනවා. බෝධිසත්වයෝ ඒ පුද්ගලයාට මිනිස් බසින් ගැරහුවා කියනවා. මෙන්න මෙහෙම. රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් කසට සහිතව නම් මේ කහවත පොරවන්නේ. ඉන්ද්‍රිය දමනයක් නැතිව සත්‍ය පසක් කරන්නේ නැතිව නම් ඔහු එලෙසින් ඉන්නේ. කසාවතක් පොරවන්නට කිසි සුදුසුකමක් නැතිව ඔහු එය පොරවා ඉන්නේ. සීලයක් ගුණයක් නැතුව කහවත පෙරවුවා කියලා කිව්වට ඒ කසාවත පෙරවීමට ඔහු සුදුස්සෙක් නොවෙයි. රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් කසට නැති උතුමෙකි කසාවතක් පොරවන්නේ. ඉන්ද්‍රිය දමනයෙන් යුතුව සත්‍ය අවබෝධයෙන් යුතුවයි ඔහු එලෙසින් ඉන්නේ. කසාවතක් පොරවන්නට ඒකාන්ත වශයෙන් ඔහු සුදුසු ගුණෙන් යුතුවන්නේ. කසාවත පොරවන්නේ ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත උත්තමෙන් නම් අන්නේ උත්තමයාමයි කිව්වා මේ කසාවත පොරවන්නට සුදුසු. ඉතින් ඔන්න ඔහොම තමයි මේ ජාතක පුවත අවසන් වෙන්නේ. බෝසත් ඇත් රජා අර මිනිහට ওই ගාථා දෙකකින් ගරහලා ආයේ මේ පැත්ත පලාතේ තෝ ඉඳලා අහුනොත් එහෙම අල්ලලා ගහනවා පොළොවේ කියලා තර්ජනය කළා. පිටත් කළා. එදායින් පස්සේ ඒ හිමාල වනයේ පැත්තට ඒ පුද්ගලයා ආවේ නැහැ කියනවා. අර 80000ක මහා ඇත්රැළ බෝධිසත්වය බේරගත්තා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එදා පසේ බුදුවරයෙකුගේ වෙස් අරගෙන වනවැදී ඇත්තු මරමරා ගියපු මිනිහා වෙලා හිටියේ වෙන කවුරුන් නෙමෙයි දේවදත්ත. දේවදත්ත එදාත් සිවුරට නුසුදුසු දෙයක් සිවුර පොරවගෙන කළා. එදා ඒ ඇත්රැළ බේරගත්ත මහා හස්ති රාජයා වුණේ මමයි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ උතුම් ජාතක පුවත අවසන් කළේ. මං හිතන්නේ අපේ ජීවිතේට බොහෝම වටින පාඩමක්. ජීවිතය ගැන ඉගෙන ගන්න වටින දෙයක් අද ඔබට මේ ජාතක කතාවෙන් අහන්න ලැබුණේ. සමාජයේ ජීවත් සිද්ධී අන් අයව මයින්ට පෙර මේ දහම් අවවාදය හොඳට සිහියේ නගා ගන්න. අද මේ ධර්ම දානමය පින මෙසේ රැස් කළා උදාරතර පින මහනුවර පදිංචි දික්කුඹුරේ ජයන්තා වැත්තෑවි සිල්මෑණියන්ට අනුමෝදන් වෙත්වා. ඒ සිල්මෑණියන්ගේ ජීවිතයේ මෑණියන් බලාපොරොත්තු වෙන උතුම් කටයුතු සියල්ල
කිසිීම කරදරයකින් බාධාවකින් තොරව සුවසේ නිරුපද්‍රිතව කරගන්ට ලැබේවා. ඒ උදෙසා තෙරුවනේ ආශිර්වාදයත් සියලු දෙවිදේවතාවන් වහන්සේලගේ ආශිර්වාදයත් නොඅඩුවම සැලසේවා. නිදුක් නිරෝග සුව සම්පත්තියත් දීර්ඝායුෂ සම්පත්තියත් වේවා. ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සාදරයෙන් අනුමෝදන් වෙත්වා. සක්දිවිදු ප්‍රධාන සතරවරන් දෙවිවරුත් අප හැම දෙනාගේ ඉෂ්ඨකාමී හිතකාමී දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සුමන සමන් දෙවියන් ප්‍රධාන කොට සියලු දෙවියෝ පින් අනුමෝදන්ව දෙව් සැපෙන් වැඩෙත්වා. ඒ දෙවියෝ අප හැම දෙනාවම යෙහින් ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන්ව ගුරුදේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා වාසී රටලෝක වාසී සිල්ගුණ පුරණ මහා සංගරුවනටත් ඒ වගේම ඒ බුත්සඳ වැත්තෑවේ මහත්මාගේ ආදරණීය මෑණියන් වෙන දික්කුඹරගේ ජයන්තා වැත්තෑවේ පින්වත් සිල්මෑණියන් ඇතුළු සිල්මෑණියන් වහන්සේලාට අනගාരികා මෑණියන් වහන්සේලාට පැවිදි අපේක්ෂාවෙන් සිටින උපාසක උපාසිකාව සියලු දෙනාට පින් අනුමෝදන්ව ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. 2018 පෙබරවාරි මාසයේ 7 වන දින මිය පරලෝ යන්ට යෙදුණු පින්වත් ඉන්ද්‍රීවරා වැත්තෑවේ සහෝදරියටත් 2018 අගෝස්තු මාසයේ 17 වන දින මිය පරලෝ යන්ට යෙදුණු නීසන් වැත්තෑවේ ආදරණීය පියාණන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මියගිය පින්වත් නෙසිල් වැත්තෑවේ බාප්පාටත් මියගිය ඩේසි අබේවික්‍රම ලොකු අම්මාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අද ධර්මදානය සිදු කළ බුත්සඳ වැත්තෑවේ මහත්මාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුණු සියලු ඥාති සමූහයා පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයටම පත්වේවා. අපගේ ඥාතින් ඉක්මන් භවයකදීම සංසාර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදන් කරමු. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මයන් මේ ධර්මදානමේ පින්කම උදෙසා උදව් උපකාර කළා වූ බාප්පලා වන පින්වත් දිවසර වැත්තෑවේ මහත්මාටත් ඒ පවුලේ සියලු දෙනාටත් සත්සර වැත්තෑවේ මැතිතුමාටත් ඒ පවුලේ සියලු දෙනාටත් මෑණියන්ගේ සහෝදරියක් වන පින්වත් බ්‍රිජට් ගුණතිලක මෑණියන්ටත් පුතා වන රංජිත් ගුණතිලක මහත්මාටත් මහරගම පදිංචි පින්වත් මොහාන් ගුණරත්න මහත්මාටත් ඒ පවුලේ සියලු දෙනාටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා. ඒ වගේම ජැස්මින් වැත්තෑවේ සහ ජේමිස් වැත්තෑවේ යන දරුවන්ට නටාෂා ඇටන් බිරිඳට ඇයගේ දෙමාපියන් වන ඒප්‍රියල් සහ මැල්කම් යන මව්පියන්ට මාලන් ඇටන් සහෝදරයාට මිතුෂි සෙනවිරත්න මෙනවියට සහෝදරයක් ලෙස උදව්පකාර කරපු පින්වත් අමිලා කොල්ලර් මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාට අනිකුත් ඥාති හිතයිසින් සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ධර්මදානය සිදු කළ පින්වත් බුත්සඳ වැත්තෑවේ මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා. දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා. තම තමන්ගේ ජීවිතවල කරන කියන රැකිරක්ෂා ව්‍යාපාරාදිය දියුණුවට පත්වේවා. දරුවන්ගේ මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදිය වැඩෙත්වා. පින්වතුන්ලාට ජීවිතයට පෙනෙන නොපෙනෙන කරදර බාධා ඇතනම් ඒ සියල්ල දුරු වෙලා සැනසෙල්ලේ ජීවිත ගත කරන්නට ලැබෙත්වා. මේ ලද කලණු මිතුරු ඇසුර ආරක්ෂා වෙත්වා. කිසි කලෙකත් පවිටු ඉසුරන්ගේ ඇසුරට නොවැටෙත්වා. ධර්මදාන සිදු කළ ඔබටත් ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජික පින්වත් සියලු දෙනාටත් මේ ධර්මදානයන් ඔබ වෙත අරගෙන යාමේදී විශාල කැපකිරීමක් සිදු කරන ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වත් දරුවන් සියලු දෙනාටත් සුපින්වත් ඔබ හැම දෙනාට මේ ගෞතම ශාසනයම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.